සුබ දවසක් හැමෝටම මම අද ආවේ රචනා ප්‍රශ්න B කොටස. එතකොට අපි A කොටස ඉවර කරා. එතකොට B කොටස තමයි තියෙන්නේ. හරි. එහෙනම් මුලින්ම යම් ටක් බලන්න මුලින්ම දෙනවා මෙහෙම එකක්. සමාන්තර ශ්‍රේණියේ මුල්පද තුන x ධන 3යි 2x ධන 4යි 4x ධන 3යි වේදුනේ. x ධන 3යි එතකොට x ධන 3 කියන පළවෙනි පදේ ඊට පස්සේ තියෙනවා 2x ධන 4. 2x ධන 4. එතකොට මේක දෙවෙනි පදේනේ. ඊට පස්සේ තියෙන තුන්වෙනි පදේ 4x ධන 3. හරි මෙහෙම තමයි පද ටික තියෙන්නේ නේද? හරි මේ පද තුන මුල් පද තුන සමාන්තර ශ්‍රේණියේ මුල් පද තුන. හරිද? එහෙනම් මෙන්න මේක මුලින්ම කියන පොදු අන්තරය x ඇසුරේ සොයන්න. එතකොට අපි දන්නවා පොදු අන්තරය ගන්නකොට පද දෙක වෙනස. මුල් පදේ ඇර ඊට මේ මුල් පදේ නොවන ඊට කලින් පදේ අඩු කරන්න ඕනේ මේ පදේ. ඒ කියන්නේ අපි දෙවෙනි පදේ පළවෙනි අඩු කරා 2x ධන 4 මම ඒක වරහන් කරගන්නවා x ධන 3 කියලා. නැත්තම් ඔයාලා සුළු කරද්දී මේ x ට විතරක් අඩු කිරීම දාන්න මේ ධන 3 අඩු කිරීම දාන්න. අන්න ඒකනම වරහන් කරගන්න. බලන්න මෙතන වල 2x ධන 4 ඍණ x ඍණ 3. එතකොට එනවා 2x නේ x ගියම x ධන 1. අපි එහෙනම් පළවෙනි x සොයන්නේ මෙච්චරට ඇති. ඊට පස්සේ කියනවා x යාගේ සොයන්න. හරිද? එතකොට x යාගේ සොයන්න. එතකොට මෙන්න මේ පද දෙක අතරේ මේ පද දෙක අතරේ සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි මේ පද දෙක අතරේ ගමු. 4x ධන 3ෙන් අඩු කරනවා අපි 2x ධන 4. එතකොට 4x වෙන 2x 2x ධන 3 ඍණ 4 ඍණ 1. එතකොට මේත් එක මම d කියලා ගන්න පොදු අන්තරය. එතකොට මේකත් පොදු අන්තරනේ. එහෙනම් මේ දෙක සමානයි. මේ දෙක වෙන වෙනම සමාන කරනවා. x ධන 1 සමානයි 2x ඍණ 1. එතකොට මෙහා පැත්තකින් හිතන්න x සමානයි 2යි. කියන්නේ x ගේ උත්තර දෙකක් කියලා එනවා නේද? හරි. x කියගෙන අපි ගහන්නේ x සමානයි 2යි. ඊට පස්සේ කියනවා ශ්‍රේණියේ මුල්පද තුන සොයන්න මුල්පද 16 එකතු සොයන්න. හරි. මුල්පද තුන ගන්න පුළුවන් නේද බලන්න x වෙනකොට අපි 2 දානවා. එතකොට 2යි 3යි 5යි මුල්පදේ 5යි. ඊට පස්සේ බලන්න x වෙනකොට 2. 2 වල 2 4යි 4 ධන 4 8යි. ඊට පස්සේ තියෙනවා x වෙනකොට 2 4 2 8 8 2 11යි. හරි. ඕන අපේ පොදු අන්තරය ගන්න පුළුවන් d එනවා 2 ධන 1 3යි. ඒ d ගේ උත්තර ගත්ත අපි මේ පද තුනක් ගත්තා. අහන්නේ 16 එකතු මුල්පද 16 එකතු. එතකොට එකතු වගේ සූත්‍ර දාන්න ගන්නවා. s වෙන සමානයි n බෙදීම 2 2ක් a ධන n රීට 1ක් d කියන සූත්‍රය. හරි. දැන් අපි s 16 වලදී s 16 n වල 16 ආදේශ කරනවා නේ. දෙපාරක් a කියන්නේ 2යි නේ. සෝරි 5යි. ධන n 16 16 ඍණ 1 d අපි හොයාගත්තා 3යි නේ. දෙකක්. d 3යි. අද වීඩියෝ ගම සුළු කිරීම තියෙනවා. මෙතන 8යි දෙවරක් 5 10යි 16 එක 5 15 45. එතකොට එන්නේ 8 වාරක් 55. එතකොට එනවා 440ක්. ඒ කියන්නේ 16 එකතු වෙනවා. එන 5000 එකතු 440ක් ගම එන්නේ. හරිද? ඔක තමයි ඒ කොටසේ උත්තර ටික. ඒ කොටස. හරි. එහෙනම් අපි B කොටසට යමු. බලන්න B කොටසේ කියන මෙහෙම එකක්. ගුණෝත්තර ශ්‍රේණියේ දෙවන පදේ 12ද හතරවන පදේ හතරවන පදේ දෙවන පදයෙන් 16 ගුණයක් වේද. හරිද? එතකොට ශ්‍රේණියේ සියලුම ධන පූර්ණ සංඛ්‍යා වේද. හරි. එතකොට අපි මේක පොඩ්ඩක් ලියාගමු. මම මේක මසා ගන්නවා. එතකොට මේක යන ගුණෝත්තර ශ්‍රේණිය ඇසුරේ. පළවෙනි කොටස සමානතර දෙක දැන් තියෙන ගුණෝත්තර ශ්‍රේණිය. එතකොට ගුණෝත්තර ශ්‍රේණිය කියන සූත්‍රය ටික මතක තියෙන්න ඕනේ. හරි. මුලින්ම කියනවා t2 සමානයි 12යි කියලා නේ. ඊට පස්සේ කියනවා t4 සමානයි දෙවෙනි පදේ වගේ 16 ගුණ. දෙවෙනි පදේ 12යි. ඒ වගේ 16 ගුණ කියන්නේ 12 කරා 16. කොහොමද යාවත t4. හරිද? ඊට පස්සේ කියනවා ශ්‍රේණියේ සියලුම පද ධන පූර්ණ සංඛ්‍යාව වේ. හරි. මුලින්ම අහනවා පොදු අන්තරය නේ. පොදු අනුපාතය. හරි. එතකොට t2 සූත්‍රය ලියුවොත්
අපි දන්නවා මේක සූත්‍රය tn සමානයි ar n වෙන එකයි. તો t දෙක ලියුවොත් එහෙම ඒවා r n වෙන එක වෙනවා. n කියන්නේ දෙකයි, දෙක වෙන එක එකයිනේ. එතකොට t දෙක උතර ගන්න 12යි. 12 සමානයි ar 1. ඒක තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ අපි t4ට ලියමු. t4ට ලියුවා t4 සමාන ar 3 කියලා එන්නේ. එතකොට t4 උතර දාන්න අපි 12 16 මේක ar 3 කියන එක එහෙම ලියනවා. හරි මේක අපිට දෙක කියලා ගන්න. ඊට පස්සේ මම කරන්නේ දෙක බෙදනවා එකේ. එතකොට දෙක බෙදනහම 12 16 බෙදීම 12 සමාන ar 3 බෙදීම ar 1. එතකොට මේ 12ට මේ 12 සුළු වෙනවා. මේ a ට මේ a සුළු වෙනවා. එතකොට r වර්ග සමාන 16 නේ. r වර්ග සමාන 16යි. එතකොට මොන ගත්තම r සමාන 4යි. r සමාන ධන 4 ගන්න මොකද ඍණ 4 ගන්න බෑ. හැම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් කියන එකෙන් r ගත්තොත් ධන 4ක් කියලා ගන්න වෙනවා. නැත්නම් අපිට ඍණ 4ක් සලකන්න පුළුවන්. මෙහෙම එකක් කියලා නැති කෙනා ධන පූර්ණ සංඛ්‍යාවෙන් පොදුවන් අනුපාත වෙනවා 4ක් කියලා. හරි. ඊට පස්සේ කියනවා ශ්‍රේණි 8 වන පදේ මේ බව පෙන්වනවානේ. හරි. 8 වන පදේ ගන්න හරි. බලන්න. මෙන්න මෙතනින් අපි ඒකේ උත්තර හොයාගමු පොඩ්ඩක්. r ට 4 දැම්මොත් 12 සමානයි a 4 කන. එතකොට a සමානයි 3යි. මුලින්ම ඒත් හොයාගත්තම ඊට පස්සේ කියනවා 8 වන පදේ t8 t8 සමානයි a r 4නේ. එතකොට a කියලා 3යි r කියලා 4යි. 4යි 7ක් කියලා එන්නේ. හැබැයි මේක නෙමෙයි දීලා දෙන උත්තරේ නේද? බලන්න 3 වරක් 2 14. එතකොට සැල්ල දෙන්නේ මෙහෙම එකක්. මෙන්න මේ 4 කියන එක 2 වර්ගයක් කියලා ලියාගෙන මේ 4 මෙහෙම ගියා. ඊට පස්සේ දාර්ශනික පාවිච්චි කරලා මෙතන ගන්න පුළුවන් 2 14 කියලා. ඔන්න ඕකෙන් තමයි උත්තරය ගන්න තියෙන්නේ T8 උත්තරය. හරිනේ? ඔයාලට ඒක තේරුණාද? හරි එහෙනම් අපි 7 වෙනි ප්‍රශ්නේ හරිනේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ දැන් බලන්න. බලන්න ඒකෙන් නිර්මාණයක් නේ. මොකද කියලා දෙන්න කියලා බලන්න මුලින්ම නිර්මාණ කොටසක් නම් අනිවාර්යෙන් විභාගයක් හදන්න ඕනේ. ඒකින්ද මේවා කොටසක් හදන්න හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. හරි බලන්න මෙහෙම දැන් කියන්නේ සෙන්ටිමීටර මිලිමීටර පරිමාණයක සැලදා කවටුවක් පමණ භාගයකට සීල නිර්මාණ රේඛා බෙදලා පහද නිර්මාණය කරන්න. මොනෙම කියලාදනේ ABC සමාන 6යි AC 5.4යි BAC 6.8ක් කරන ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න. හරි. මුලින්ම තමයි කරන්න ඕනේ අපි AB රේඛාව නිර්මාණය කරන්න. ඒක සෙන්ටිමීටර 6ක් දිග වෙන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? මේ වගේ සෙන්ටිමීටර 6කට වඩා දිගක් කරගෙන ඊට පස්සේ ආවකට සෙන්ටිමීටර 6ක් කර එක ලක්ෂයක් දෙලා මෙහෙම ගහනවා. හරිද? ඊට පස්සේ එතන ලකුණු කරලා එතන දාලා ආයෙ මේක අතර ගහනවා. එතකොට ඔන්නව තමයි සෙන්ටිමීටර 6ක් දිග රේඛාව. ඊට පස්සේ අපි ආධ්‍යාත්ම වල කෝණ තමයි නිර්මාණය කරන්න ඕනේ. BSc අංශක 60ක් කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණ අංශක 60ක් වෙනවා. ඒක කරන්නේ කොහොමද? ආවකට දම්දුරගෙන ඡාපය කරනවා. ඒ දර වෙනස් කරන්න තුන ආයෙ ගන්නවා. ඊපස්සේ මෙන්න මේක යාගන්න. මෙන්න මෙතන තමයි අංශක 60 කියන කෝණය එන්නේ. හරිද? ඊට පස්සේ කියනවනේ AC 5.4යි කියන ඊට පස්සේ ආවකට 5.4ක් කරා මෙහෙම ගහනවා. එතකොට මෙන්න මේ හැදින් ගානේ එක මෙන්න මෙතන තමයි C. එහෙනම් අපි AB AC BC තියාර කරා. ඕක තමයි ABC ත්‍රිකෝණය. හරිද? මුල්ම කොටස ඕක. ඊට පස්සේ කියනවා A හා C ලක්ෂණ සමතුලිත ලක්ෂ්‍ය පද නිර්මාණය කරනවා. A ටයි C ටයි සමතුලිත වන පද. ඒක නිර්මාණය කරනකොට මෙන්න මේ දුරට මේ AC දුරෙන් භාගය දුරකට වඩා වැඩි දුරක් ගන්නවා. කවකට ඊට පස්සේ මෙන්න මෙහෙම ඡාප ගන්නවා. ඒ දුර වෙනස් කරන්න නැතුව ඒක මෙතනක් තියෙන ඡාප ගන්නවා. ඊට පස්සේ මේ කැපිටල් දන්නේ අන්න ඒ දෙක යා කරනවා. හරි. මෙන්න මේක තමයි A ටයි C ට සමතුලිත වෙන ලක්ෂ්‍ය පදය. හරිද? ඊට පස්සේ කියනවා ABC ත්‍රිකෝණ ශීර්ෂ හරහා යන වෘත්තය නිර්මාණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ශීර්ෂ හරහා. එතකොට අපි දන්න අන්තර වෘත්තය දන්න පරිවෘත්තය දන්නවා. එතකොට මේ කියන්නේ පරිවෘත්තයක් ගැන. මොකද ශීර්ෂ හරහා යන පරිවෘත්තය අන්න ඒක නිර්මාණය කරන්නේ කොහොමද? ඒක නිර්මාණය කරන්නේ මුලින්ම ලක්ෂ දෙක සමතුලිත වෙන පදේ දෙනවා. තව ලක්ෂ දෙක සමතුලිත වෙන පදේ නිර්මාණය කරන්න ඕනේ. හරි.
එතකොට අපිට බලන්න මේ ලක්ෂ දෙක ගැන සමග යන පදේ නිර්මාණය කරන්න. මෙහෙමයි ගන්නවා. ඊට පස්සේ මෙහෙමයි. බස් මෙන්න මේ දෙක යා කරනවා. මෙන්න මෙතන තමයි මේ දෙක ඡේදන වෙනවා. ඒ කියන්නේ ලක්ෂ ඒ කියන්නේ රේඛාව ලක්ෂ දෙක සමග යන පද දෙක ඡේදන වල ලක්ෂය තමයි කේන්ද්‍ර විදිහට ගන්න. ඊට පස්සේ මේ දුරට ගන්නවා. ඊට පස්සේ උල්කයන් ගහදී මෙන්න මේ ලක්ෂ තුන හරහාම යනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන දෙන මෙතන ඉඳන් මෙතන දෙන මෙතන දෙන දුර සමානයි. හරිද? ඔක තමයි කේන්ද්‍රය ඕනසම් නම් කරනවා. මෙන්න මෙතන ඕක. ඔයාලට ඒක තේරෙනවද නේද? හරි. ඊට පස්සේ කියන ඒ ලක්ෂයේදී වෘත්තයේදී ස්පර්ශය නිර්මාණය කරන්න. හරි. ඒ ලක්ෂය මෙන්න මෙතන වෘත්තයේදී ස්පර්ශය නිර්මාණය කරන්න. හරි. දැන් මුලින්ම තමයි කරන්නේ මෙන්න මේ OA රේඛා දික් කරගන්න. ඊට පස්සේ කරන්නේ මෙතන අපි ලකයි අපුරා OA රේඛාව දික් කරගන්න මුලින්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන අපි ලම්බයක් නිර්මාණය කරනවා. ඒක කරන්නේ මෙතන කව ගන්න දෙන මෙහෙටයි චාප ගහ ගන්නවා. හරිද? ඊට පස්සේ චාපරේද ලම්බයක් ගන්නවා. ඒක මෙතන තමයි එන්නේ. මෙන්න මෙතන අදිශ 90ක් වෙන දෙනවා. එතකොට අද මේ මොකද්ද ස්පර්ශය? වෙන මේක ස්පර්ශය. අපි ඕන එකට කියන්නේ අකුරක් කියලා ගන්නේ. ඒක ස්පර්ශය නිර්මාණය කරනවා. එතකොට අපි මෙතන R කියලා ගමුද? මේක R කියලා ගමුකෝ. මේක ස්පර්ශකයක්. එතකොට මෙන්න මෙතන කොහොමද අංශ 90ක් වෙනවා. ඒ R ස්පර්ශකය ඒ ලක්ෂයේදී වෘත්තයේ ස්පර්ශකය. හරිද? ඔක තමයි ස්පර්ශක නිර්මාණය කරන කෙනෙක්. ඊට පස්සේ ඉහළ ප්‍රෝග්‍රෑම් දෙකේ එන්දි පතේ හා ඒ කියන්නේ මෙන්න මේක එන්දි පතේ හා ඒ ලක්ෂයේ දැන් ස්පර්ශයේ තේදෙන ලක්ෂය P ලෙස නම් කර එන මෙන්න මෙතන P ලෙස නම් කරා. P ලෙස නම් කර PC ටැබ් වෘත්තයේදී අනෙක් ස්පර්ශය PC බව පෙන්වනවා. මෙන්න මේ PC බව අනෙක් ස්පර්ශකයේ කියලා පෙන්වනවා. හරි. එතකොට ඒක පෙන්වන්න කරන්න ඕනේ මෙන්න මේ දුරයි සමානද කියලා බලන්න. අන්න මේ දුර සමාන මෙන්න මේක වෘත්තයේ ස්පර්ශය. මොකද දන්නවනේ වෘත්තයේ ස්පර්ශක දිගින් සමානයි කියලා. අන්න ඒකින්ද තමයි මෙහෙම නැත්තම් ඔන්න කේන්ද්‍රින්ද මේක ගහනකොට මෙතන අංශක 90ක් කියලා බලලා මේක ස්පර්ශ කරන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. ඔහොම තමයි මේ නිර්මාණ කොටස කරන්නේ. ඒක ඔයාලට තේරෙනව නේද? මුලින්ම කරේ අපි ත්‍රිකෝණ නිර්මාණය කරා. ඊට පස්සේ ත්‍රිකෝණ ඇතුළත වෘත්තයක්. පරිවෘත්තයක් වෙන්න පුළුවන්, අන්තර් වෘත්තයක් වෙන්න පුළුවන්. එතකොට මෙතන පරිවෘත්තය නිර්මාණය කරේ. එතකොට ඒක කරේ ලක්ෂ දෙක සමුදුර වෙන පද දෙක ඡේදන ලක්ෂය තමයි ඒක කේන්ද්‍රය උනේ. ඊට පස්සේ ඒක වෘත්තය ගියා. ඊට පස්සේ ගියා මෙන්න මේ එක ලක්ෂයක වෘත්තයක ස්පර්ශයෙන් නිර්මාණය කරන්න කියනවා. අන්න එතකොට ඒකත් දැනගන්න ඕනේ කොහොමද නිර්මාණය කරන්නේ කියලා. හරි. ඔය ටික තමයි මේක කරන්නේ. හරි. ඊට පස්සේ අපි යන්න 9 වෙනි ප්‍රශ්නෙට බලන්න සමතල තිරස් පොළොවක් මත පිහිටා ඇති PQ තිරස් කණුවේ උස මීටර් 30ක් දුරින් පිහිටි R ලක්ෂයේ සිට බඳ විට Q මුහුදට වෙන්න ආරම්භක අංශක 40ක් වේ. දිය දොරටුවක 1/600 පරිමාණයක් ඇත. PQ කණුව උස ආසන්න මීටර් ස්වයයි. හරිද? බලන්න කොහොමද කරන්නේ කියලා. මෙතන තියෙන්නේ පරිමාණයක් හදන්න තියෙන්නේ. 1/600 කියන එක තේරුම මොකක්ද කියලා ඉස්සෙල්ලා බලන්න කොහොමද? 1/600 කියන්නේ 1 සෙන්ටිමීටරයක සෙන්ටිමීටර 600. එතකොට සෙන්ටිමීටර 600 කියන්නේ මීටර වල 6ක් නේ. ඔව් 1 සෙන්ටිමීටරකින් මීටර 6ක්. ඔන්නෝක තමයි තේරුම මේකේ. බලන්න. එතකොට මීටර 30ක් කියන එක අඳින්නවනේ 6 වෙන සෙන්ටිමීටර 5කින් තමයි මීටර 30 අඳින්නේ. හරි අපි කරමු බලන්න. මුලින්ම කරමු තිරස් පොළොවක PQ කණුවක්. මෙන්න මේ PQ කණුව කියන්නේ මේ තිරස් පොළොව. හරිද? PQ කණුව. හරි. ඊට පස්සේ කියනවා ඒකට සෙන්ටිමීටර 30ක්. මීටර 30ක් කියන්නේ සෙන්ටිමීටර 5ක්. يعني ඒක කියන මෙතන ඉඳන් මෙතන සෙන්ටිමීටර 5ක් වෙන්න ඇදගන්නවා. ඊට පස්සේ මේක ආන්නේ අපි මේක සෙන්ටිමීටර වලින්ම දාගමු. 6 සෙන්ටිමීටර කියනවා. ඊට පස්සේ අපි මේකට සම්බන්ධ කරගමු මීටර 6 ගුණ කරලා 600 ගුණ කරලා. හරිද? ඊට පස්සේ ඒක හරි.
ආලක්ෂය සිට බලන විට කියුපේ මුහුණ පෙන්න ආරෝහණ කෝණය මෙන්න මෙතන කියුපේට ආරෝහණ කෝණය මෙන්න මෙතන ආරෝහණ කියන්නේ මෙන්න මෙතන කෝණය අංශක 40යි නේ මෙන්න මෙතන කෝණය තමයි අංශක 40 හරි PQ කණු උස ආසන්න මීටරය සෑහෙන්නේ එතකොට PQ කණු උස මෙන්න මෙහෙම බලන්න දැන් පරිමාණ රූපය නැන්නේ එතකොට මෙන්න මේක උස කීයද කියලා බලමු. එතකොට බලපුවම වෙනවා PQ සමානව සෙන්ටිමීටර වලින් කිව්වොත් එහෙනම් PQ ගේ උත්තරේ නම් 4.2ක් කියලා. හරිද? 4.2යි සෙන්ටිමීටර. ඒක අපි මේ මීටර වලට හරවන්න මොකද කරන්න ඕනේ? ඒක 6න් ගුණ කරන්න ඕනේ. එකට 6 කියලා. හරි 6ට ගුණ 6න් ගුණ කරාම කීයද එන්නේ? බලන්න 4.2 4.2 අපි 6න් ගුණ කරමු. 600 ගුණ කරත් වෙන උත්තර සෙන්ටිමීටර වලින් අපිට සෙන්ටිමීටර වලින් ඕනේ නැති හින්දා ඒතර ආසන්න මොකක්ද ආසන්න පූර්ණ සංඛ්‍යාව තමයි හොයන්නේ කියන්නේ. ආසන්න මීටරයකට. එතකොට එනවා මෙතන 4.2යි 8යි 24.8ක් වෙන්නේ. දෙවරක්යි 12යි 25.2ක්. හරිද? එතකොට ආසන්න මීටර කියව උත්තර 25 මීටර. ඒ කියන්නේ PQ කියවස 25.25 මීටර ආසන්න. හරිද? ඊට පස්සේ බලන්න ඊට පස්සේ නොමිනක දෙක. R ගේ පිහිටීම තවත් මීටර 25ක් කණුවෙන් ඉවතට පස් නිරීක්ෂණය කළ විට Q ගේ මුදල් පෙන්න ආරෝහණ කරන ත්‍රිකෝණමිතික වර්ග භාවිතය සොයන්න. ත්‍රිකෝණමිතික වර්ග. ඒතකොට තව මීටර 25ක් මෙහාට යනවලු. එතකොට බලන්න අපි දැන් මෙන්න මේක මීටර වලින් ගත්තොත් එතකොට මෙන්න මෙතන 25ක් මීටර කියලා අපි දන්නවා. මෙතන මුලින්ම දෙන පහස් වෙන මීටර 30යි. තව 25ක් කරලා කියන්නේ ඔක්කොම මීටර 55යි. හරිද? එතකොට මෙන්න මෙතන කෝණය තමයි හොයන්නේ කියන්නේ. හරිද? tan alpha තමයි හොයන්නේ කියන්නේ. එතකොට අපි ආරම්භන කෝණය ගන්නනේ. tan alpha ලියමු. tan alpha සමානයි සම්මුඛපාදයේදී මතක සම්මුඛපාදයේ 25යි බද්ධපාදයේ 55යි 25 බෙදීම 55යි tan alpha සමානයි එතකොට මේ 25 බෙදීම 55යි උත්තරේ නෝ 0.45යි 4යි 4යි 5යි 4යි 5 ඊට පස්සේ අපි ටැන්ජන් වගේ බලනවා 0.4යි 5යි 4යි 5ක් වෙත් තියෙනවා ඒ තියෙන්නේ අංශ 24යි කලා 26යි කියන්නේ. එතකොට alpha සමානයි අංශ 24යි කලා 26යි. මේක තමයි උත්තරය. අංශ 24යි කලා 26යි තමයි උත්තරය. ආරෝහණ කෝණය. හරි. ඔය ටික තමයි 9 වෙනි ප්‍රශ්නේ තිබෙන්නේ. එතකොට B කොටස මුල් ප්‍රශ්නේ තියෙන ගොඩක් ලේසියිනේ. ඊට පස්සේ තමයි ප්‍රමේය සම්බන්ධ ගැටලුවම තියෙන්නේ. හරි. එන්න ඒ ටික අපි ඊළඟ වීඩියෝ එකේ අරගෙන. එහෙනම් සුබ දවසක්.